නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාවට සවන් දෙන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දීම සඳහා සිය අවධානය යොමු කළා වූ සදහැවර පින්වතුනි, ජීවිතය අභියෝගවලින් පිරුණ එකක්. හැමදාමත් ප්‍රශ්න, හැමදාමත් උත්තර, හැමදාමත් ප්‍රශ්න උත්තර හෙව්වට සමහරට දිනනවා, සමහරට පරදිනවා. ප්‍රශ්න වලට උත්තර හොයලා දිනපු අය සදහටමත් නැහැ, පෙරදුන අය සදහටමත් නැහැ. ජීවිතය පිළිබඳව සලකා බැලීමේදී මුහුණ දෙන්න සිදුවෙන කාරණා ටිකක් තියෙනවා. හැලහැප්පිලි කියලා. අචින්තිතම්පි භවති චින්තිතව විනස්සති. නොසිතූ දේව අනාහි සිදුවෙන්න ඉඩ තියෙනවා, සිතූ දේවල් සිදු නොවෙන්න ඉඩ තිබෙනවා. මෙවඳු ජීවන ගමනකදී ඒ කළමනාකරණය කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි මාර්ග තිබෙනවා. උගත්කම, බුද්ධිකත්කම, මූල්‍යවත්කම, උපායශීලී වගේ කාරණා. නමුත් මේවා භාවිතයට ගන්න බැරි වෙන තව කාරණයක් තියෙනවා. ඉක්මන් කෝපයෙන් කිසිවෙකු නැත බේරි, ඉක්මන් වුණොත් කොරහෙත් කටදානු බැරි, අතදානු බැරි. කොරහ කියන්නේ ලොකු දෙයක්. අතදාන්න ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් ඉක්මන මේකටත් මග වළක්වනවායි කියලා තිබෙනවා. මේ උදු තත්වයන් තුළ අපි ලබාගත් ජීවිතයේ පරාජයන් අවම කර ගැනීම සඳහා, ජයග්‍රහණය සඳහා, නැත්නම් අභියෝගයන් කළමනාකරණය කර ගැනීම, දරා ගැනීම සඳහා බුදු සමයෙන් පෙන්වන මාර්ගෝපදේශකත්වය තරම් සුපිරි නැත්නම් ප්‍රතිඵලවල ඵලදායීත්වය ඉහළ තියෙන තවත් ක්‍රමයක් අපි දකින්නේ නැහැ තියෙනවායි කියලා. මේ පිළිබඳව අපි කතා කරන්න ගත්තෙත් සමස්තයටම අවශ්‍ය කරුණක් නිසා. මේ එළමෙන යුගයන්, මුහුණ දෙන්න තිබෙන අභියෝගයන් බලාපොරොත්තු තරම් සුන්දර දේවල් හෝ අපව සැනසීමට පත් කරන දේවල් නොවේ කියන එක අපට වඩා අභියෝගයට මුහුණ දෙන්නා වූ ඔබ දන්නවා ඇති. නමුත් ඒවැ මුහුණ දෙන ආකාරයෙන්ම ඔවුන්ගේ ස්වභාවය, ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය වෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ උපේන ධනය සම්බන්ධයෙන් කළ යුතු කළමනාකරණය අද නෙමෙයි බොහෝ කාලකට පෙර දේශනා කරන්නේ. ඔබ උපයන්න. 4 එකක් පරිභෝගයට පරිභෝජනයට ගන්න.
දෙකෙන් එකක්. ඒ කර්මාන්තයේ අපෘතිය දියුණු කරන්න යොදන්න. 4න් 3යි. තව එකක් සුරාවට සූදුවට ධන නාස්ති කරන්න කියලා නෙවෙයි තියෙන්නේ. ආපදාසු භවිස්සති. ඒක භවිස්සති පදේ හොඳට මතක තියාගන්න. භවති වෙයි භවිස්සති වන්න වෙන්න පුළුවන්. අන්න එහෙම නොසිතූ දේවල් වල කරදරයන්ට ආපදාවන්ට මුහුණ දෙන්න සිදුවෙන බව පිළිබඳ අනාවැකිය බුදු සමය තරම් හොඳට කොහෙවත් නැහැ මම හිතන්නේ. ඉදිරි ආපදාවකදී ප්‍රයෝජනට ගන්න 4න් එකක් පරිස්සම් කරගන්න. මේ අනුපාතයේ 100%ක්ම ඔබට අනුගමනය කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබේ ආදායම් අනුව 4න් එකට වඩා ඉතුරු කරන්න පුළුවන් අය තියෙන්න පුළුවන්. නමුත් ආපදා එනවා කියලා තියෙනවා නේද ඒකේ. එහිදී කාගේ හරි ළඟ දනෙන් නැටෙන්න සිදු නොවි කොන්ද කෙලින් තවාගෙන ඉන්නට ඒ බඳු මූල්‍යවත්කමක් තිබෙනවා නම් පුළුවන් කියලා තිබෙනවා නේද? ආපදා කියන වචනේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය. මේ ආපදා කියන වචනේ පිළිබඳව බුදුන් වහන්සේ වදාරලා තියෙන රුවන් වැකිය කුමක්ද? මේ එක්කලා තව රුවන් වැකි 4ක් තියෙනවා. ඕනනම් වෙන වෙනම ඒවා ගනිමු. මේ පළවෙනි එකක්. මේ යුගයට වැදගත් වෙන එකක් ගැන සාකච්ඡා කරන්න කල්පනා කරන්නේ. කුසල රජතුමා බුදුන් වහන්සේ හමුවේ සිටින වෙලාවට පෙරහැලි ඇඳගත්ත ජටිලයන් පිරිසක් එතනින් යනවා. උන් දෙස බලා බුදුන් වහන්සේ ගැන නොතකා දන ගහලා වැඳලා බුදුන් වහන්සේ පැත්තට හැරලා තමයි කියන්නේ මේ ලෝකේ රහතුන්යයි යම් පිරිසක් ඉන්නවා නම් ඒ යන්නේ රහත් මගට පිළිපන් පිරිසක් කියලා කොසල් රජුරු අනාවැකියක් කියනවා. බුදුන් වහන්සේ අනාවැකිය බොරු කරනවා. ගඳ මල් විලවුන් දරන ගෘහවාසී ජීවිතයක් ගත කරන දරුවන්ගේ බාධා පරිවෝධ ඇති ඔබ පෘථග්ජන ඔබ කොහොමද නිවන් මගට පිළිපන් අය ගැන දන්නේ කියලා කියමින් තමයි මේ මම ගත්ත මාතෘකාව අරන් තිබෙන්නේ. මේ නුවණ බුද්ධිමත්කම දූරදර්ශී බව හොඳට බලා ගන්න පුළුවන් තැනක් කියලා තියෙනවා ආපදා. ආපදාවකදී තමයි කෙනෙකුගේ බුද්ධි මහිමය දුරදක්නා නුවණ බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි හැමෝටම නෙවෙයි. ඒකත් තේරුම් ගන්න වෙනවා. කෙටි කාලින් නෙමෙයි දීර්ඝ කාලයකින්. ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් නෙමෙයි අවධානය යොමු කිරීමෙන්. ඒ වගේම දුෂ්ප්‍රඥ භාවය තුලින් නෙමෙයි ප්‍රඥාව තුලින්. කොහොමද එදා මේක යොදාගත් බවට කතා සත්‍යද නැත්තද මම දන්නේ නැහැ. ඒවයි පෙන්වන්නේ තවත් ගැඹුරු දහම් පෙළක් වෙන්නත් පුළුවන්. නමුත් අපිට දැනට ගන්න පුළුවන් කතාවක් වශයෙන්. ජලයේ යුත දැමීමෙන් පිපාසයෙන් පීඩිත වූ කාන්තාරයක මියන් හිටපු වෙළඳ කණ්ඩායමක් වීරිය අතහැරලා දුරදර්ශී නුවණ අතහැරලා මරණයට ලැස්තිලා ඉන්නවා. ආපදාවක්. එකම විකල්පය මොකද්ද? ජලය හොයන එක. අන්න බෝසත් චරිතය පෙන්නනවා. වීරයෙන් ලිඳක් කකලිනවා. ඒකත් ඊතන පඳුරක් දිහා බලලා මෙතන වතුර තියෙන්න පුළුවන් කියන අනුමානයෙන් ඒ ඈතට පෙනෙන අනුමාන ඥානයේ ලක්ෂණ. අනතුරු ගලක් හම්බ වෙනවා සියලු දෙනා මන්දෝත්සාහි වෙලා ඉවරයි අපි නම්. ගල යටින් වතුර පාරයක් කනවා ඇහෙනවා. ඇඟේ හරිතයක් නැහැ හිතේ ශක්තියට. කුළු පහරවල් යදලා ගල බින්දින්නේ. ඒ සියලු ආපදාවට පත් වූ අයට මග සැලසුවේ කවුද? එක්කෙනෙක්. ඒ නායකත්වය.
ඔබ අහලා තියෙනවා නම් තව ඔය සුව ජාතක, සුවපෝතක ජාතක, වානරින්ද ජාතක, වඳුරන් ටික කොටු කරන්න ලෑස්ති කරපුවාම පනින්න දැනක් නැතුව වැලක ගැට ගහලා ගැට ගහගෙන අගේ එහා පැත්තට පැනලා ගැට ගහ ගන්න මදි වෙනකොට ඉතුරු ටික ඇඟෙන් එල්ලිලා අල්ලන ඉඳලා සියලු දෙනා ඒ වැල තුලින් ඈතර කරනවා. කතාව ඇත්තද නැත්නම් මේද බලන්න ඕන. තැනට ගැලපෙන විකල්ප ප්‍රතිඵලය. මේ අදට ඕන දෙයක් ගැන මම කියන්න ගත්තේ. පාලකයෝ වශයෙන් හරි, නායකයෝ වශයෙන් හරි, පවුලක ප්‍රධානීන් වශයෙන් හරි, පුද්ගලයෝ වශයෙන් හරි, ආයතන ප්‍රධානීන් වශයෙන් හරි. ඔබට ඒ බඳු අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. ලේසියෙන්ම පරාජය බාර ගන්නවද? අන්න තාමෝ නොවන ආපදාවකදී නැති නොවන කරදරයටපත් වූ මොහොතකදී එයින් ගැලවෙන්න නැති නොවන යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. ඇයි එහෙම මේ සමාජයට ඒ වගේ අවස්ථාවක බුදුන් වහන්සේ වදාළ පරිදි එක කළමනාකරණය කරගන්න බැරි? ඒ මොහොතේදී කලබල වෙනවා. අර කොරස් කටත් ඉනමදි වගේ කලබල වීම තුළ එතෙන්ට කලබලයෙන් එන්නේ මොකද්ද? සීකල්පනාව නැති කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසාව විතර්කයක්, බයවීමක්. බය වෙලා කලබල වෙලා අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කියලා බුදුදහමේවත් නූතන මනෝවිද්‍යාවත් උගන්වන්නේ නැහැ. අපිව පරීක්ෂණයට ලක් කරන්න මේවා එන්නේ. මේ අභියෝගය එන්නේ ඔබ පරීක්ෂණයට ලක් කරන්න. ඔබ සැබෑවටම බුදුදහම දන්නවද? බුදුදහමේ උගන්වන උපායශීලී බව ඔබ ප්‍රයෝජනට ගන්න දන්නවද? නැත්නම් ඔබ අනිත් අය වගේම අර දුෂ්ප්‍රඥයෙක් වශයෙන් ආපදාවට මුහුණ දෙනවද? මානසිකරන්තෝ නමන මානසිකරන්තෝ පඤ්ඤාවතෝ නෝ දුප්පඤ්ඤෝ. ප්‍රඥාවන්තේන දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි. සාගරයක් මැද නැවක් යනවා. කැප්ටන් නැත්නම් කප්පිත්තා කියනවා. ඔහු පත් කරලා ඉන්නේ ඔක්කොටම පල්ලෙහායින් ඉන්න මෝඩෙක් නෙමෙයි. ඒ ඔක්කොටම වඩා ලීඩර්ෂිප් එක ගැන දන්න කෙනෙක්. ඒ මැදදී ආපහු මෙහාට කතා කරලා උදාහර දෙන්න නෙමෙයි ඕන. ඒ මොහොතට ගැලපෙන බේරා ගැනීමේ උපක්‍රමය. මේ හැම එකෙන්ම මොකද්ද පෙන්වන්නේ? වර්තමාන අභියෝග ඇති වෙනවා. නමුත් අභියෝගයට පරාජය වීම, අභියෝගයට මුහුණ දීමද බුදුන් වහන්සේ වදාළ මේ ආපදාසු මහරජ තාමෝ කියලා කියන්නේ. නැවක කැප්ටන් වගේ රටකත් ඉන්නවා කැප්ටන්ලා කැප්ටන්. ඒ කැප්ටන්ෂිප් එකට නැත්නම් නායකත්වයට එන්න ඕන. අනේ බඳු අවස්ථාවක උපරිමයෙන් සාධාරණයට කරන්න පුළුවන්, උපරිමයෙන් ආපදා අඩු කරන්න පුළුවන්, හානිය අවම කරන්න පුළුවන්, තිරණ ගන්න පුළුවන් අය. මතක තබා ගන්න එක. ඒ මොහොතට නැති නුවණ, ඒ මොහොතට ජනතාව දුකින් ගලවා ගන්නට භාවිතා කරන්න බැරි නායකත්වයේ නුවණ, යුද්ධෙට නැති කඩුව,
කොස් කොටන්නද කිව්වලු. ඔබටත් එහෙමයි. අපි ඉතිහාසය අරන් බැලුවොත් සාන්ත දාන්තව ගලාගේ යුගයක් සිවස්තුන 4-5ක් එක දිගට නැහැ. හැමදාම කොතනින් හරි බාධක කරදර. යුද්ධ බිය, ගිනි බිය, ජල බිය, නියං බිය, විදේශ ආක්‍රමණ බිය, රෝබිය, ආපදා. අන්න ඒ බඳු තත්ත්වයන්හිදී ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඒක ජයගන්නේ කොහොමද? ඒක විනාශයක් හානියක් බවට පත් කරගන්න නැත්තේ කොහොම නැතෝ ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒකට අදාළ සියලු දෙනාටම දොස් බස් කියමින් සාප කරනවා අරුණහම නිහඬව ඒක දරා ගන්නට ඒකට Tamanට අදාළ විකල්පයකට යන්න පුළුවන් කාටද පෙන්වලා තියෙන්නේ? තාමෝ මොහොන දීමේ හැකියාව, අකම්පිත හැකියාව, දරා ගැනීමේ හැකියාව ඇති අයට. අනේ ඔබට ජීවත් වෙන්න මේ උගන්වනවා තව පාරක්. ව්‍යාපාරයක් පවත්වාන යනවා. බංකොලොත්. දැන් නිලිලා මැරෙන්න හරි තීව්‍ර දිනසා ගන්න හරි නෙවෙයි ඕන. ඒ පවත්වාන යනකොට තවත් විකල්පයක් තියෙනවනේ මේක වැටුනොත් ටික ටික හරි ගොඩ වෙන්න ක්‍රමයක්. එහෙම අයත් මේ රටේ ඉන්නවා. ඉල්ලා මැරුණ අයත් සියදිනසා ගත්ත අයත් ඉන්නවා. එතකොට ඔවුන්ට මොකද වුනේ? වික්ෂිප්ත භාවයේදී වෙනත් ගතිත තීරණයක් නැති තැනට ඔහු අර ඩෙඩ්ලොක් එකට මරණයට හිර කළා, බිත්තියට තැබුවා. අනේ එතනදිත් තවත් විකල්පයක් තියෙන්න ඕන. ඒ වගේ මේ මෑත යුගයේ යම් යම් දේවල් සිදු වෙනවා, සිදු වෙමින් පවතිනවා. ජනතාවගෙන් පැත්තෙන් ගත් කල ශෝචනීයයි, දුක් සහිතයි. නමුත් ඒකට කාට හරි දොස් කියලා හෝ ඒකට අදාළ තැනදී දබර කරගෙන හෝ කෙනෙක් ඝාතනය කරලා හෝ උත්තරයක් තියනවද? ඒ මොකද වුනේ? ඒ ආපදාවකදී කළමනාකරණය කරන් දරා ගන්න නුවණක් තිබුණ නැති බව පෙන්වනවා. මම දකින්නේ ඒකයි. සැබෑවටම බෞද්ධකම ප්‍රදර්ශනය කරන්න පුළුවන් ප්‍රදර්ශනය කියන්නේ සල්ලි ගන්න ප්‍රදර්ශනය කරනවා හරි ජනප්‍රිය ප්‍රදර්ශනය කරනවා හරි නෙවෙයි. ප්‍රදර්ශනය වෙන අවස්ථා තමයි ආපදාවක දරා ගැනීමේ හැකියාව. අන්නේ තැන දක්වා ඔබේ චින්තනය දියුණු වෙන්න ඕන. ඔබ පෘථග්ජන භාවය තුළ මේ දරා ගැනීමේ හැකියාව කල්පනාකරණය කරගන්නේ. මට කතා කරන්න ඕනේ ගැන. වර්තමානයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව තොරතුරු වාර්තා යනවා ඇති මාධ්‍ය ඔස්සේ. ඒවා දැස බලන් ඉන්න වෙලාවකුත් නැහැ. බලන් හිටියා කියලා ඇති වැඩකුත් නැහැ. අපට පුළුවන්කමක් තියන්නේ අපේ පැත්තෙන් බුදුවරු වැනි අය මේ එළබෙන අභියෝග හමුවේදී නොපරදින්නට, ශක්ති සම්පන්න වුණ දෙන්නට, අභියෝගය පරාජය කරන්නට, ජය ගන්නට පෙන්වන මාර්ගෝපදේශය කුමක්ද? මේ යුගයේ එබඳු අපහසුතාවන්ට, බාධාවන්ට යම් යම් අයට තම තමන්ට තිබෙන ස්ථාන සහ පහසුකම් අනුව විවිධ බාධකවලට මුහුණ දෙන්න සිදු වෙනවා. විකල්ප ක්‍රියාමාර්ගය පහසුකම් සලසන්නන් පහසුකම් සලසා දෙන තුරු ඔබ ඒකට විකල්ප ක්‍රියාමාර්ගයට යන්න ඕන. ඔබට තියෙන පහසුකම ආත්මාර්ථකාමීව බෙදාගන්න, හොරකම් කරන්න,
බලය පාවිච්චි කොට තමන් සතු කරගන්නවා වෙනුවට සෑම දෙනා සතු වෙන්න ඕන. ඒ මොහොතට අදාළ සංවිධාන ශක්තියක් මගින් සාධාරණව වෙදී යන්නට ඕනේ. ඒ අපේ මනුස්සකම බෞද්ධකම පෙන්වන වෙලාවක්. හැමදාමත් භාජනයක් පහත අඩියේ තියෙන්නේ නැහැ. වතුර පිරෙනවා සිදුරු ඇහුවාම. වැස්සකට එහෙමත් පිරෙන්න පුළුවනි. ඒ වගේ මේ අහේනීන් හැමදාම තියෙන එකක් නැහැ. තවත් කීප දවසකින් කීප මාසකින් වෙනස් වෙවි. එතෙක් අපි එය දරාගන්ට බැරිකම, එයින් පීඩාවට පත්වීම, එයින් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මත්වී ප්‍රතික්‍රියා දැක්වීම, කාට හරි දොස් පැවරීම, මොනවා හෝ විනාශ කිරීම කරනවා නම් තාමෝ වේදිතබ්බෝද? නෑ. ඔබ ආපදා කළමනාකරණය ආපදාවට මුහුණ දෙන්න දන්නේ නෑ කියලා ඔබ පෙන්නනවා. එකක් දෙකක් ගැන විතරයි මම කතා කරන්නේ. 3ක් 4ක් වෙන්න පුළුවනි. ඒ කාලවලට පවුල්වල අය මම දන්නවා සමහර නියම් සමයන්හිදී ඊළඟ ක්‍රියාමාර්ගය සඳහා නිවසේ අත්‍යවශ්‍ය නොවන දේවල් විකුණලා හරි ජීවිතේ ගැට ගහ ගන්නකම හොයා ගන්නවා. අන්න වගේ වැදගත් වෙන්නේ ජීවිතය. ජීවත් කරවන්නට ගන්න ඕන ක්‍රියාමාර්ගයක් සංකීර්ණ භවයේ සිට සරල බවට පහළට ගේන්න. මේ සියලු පහසුකම් අපට ලබා දීම තුළින් අපි සංකීර්ණත්වයකට අරන් ගියා. ජලයත් ලිඳේ තිබුණා. දරත් ගැලේ තිබුණා. ඉන්ධන. අනිකුත් දේවලුත් තිබුණා. බහුජනකරණය වීම තුළ බිම ජල මූලාශ්‍රයන් අපිරිසිදු වෙනවා. ඉන්ධන මූලාශ්‍රයන් සපයන්ට බැරි වෙනවා. එතකොට වෙනත් ක්‍රම අපට හඳුන්වා දෙනවා. ලාම්පුව වෙනකොට විදුලිය සමග විදුලි උපකරණ, ගින්දර වෙනකොට ගෑස්. ඒවා ලබා දෙනකොට සහ සපයනකොට සහ පෙන්නකොට පුදුම පහසු දේවල්. නමුත් හිඟ වෙනකොට ඒ හැම එකක්ම ප්‍රශ්නයක් නේ. දැන් ඔබ මුහුණ දීලා නේද හැමෝම ඉහළ තැන පහළ තැන දක්වා ආපදාවකට. දැන් ඔබට කාන්තාරයේ ජලය හු බෝසත්තුමාගේ චරිතය වගේ. වඳුරන්ගේ ටික ජීවිත බේරගත්තා වූ බෝසත් වඳුරාගේ උත්සාහය වගේ. ජාතකත බැලුවොත් මේ වගේ 25 30ක් 40ක් කියන්න පුළුවනි. කාලය ඉවර වෙනවා. මේ වෙලාවයි. කාට හරි බනින්න කාට හරි පහර දෙන්න තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නට නොව දරා ගන්නට. ඒ දරා ගන්න කියලා කියන්නේ මං කාටවත් පක්ෂව එහෙම නෙවෙයි. මොකද කරන්නේ? මම දන්නවා දුම්රිය පමාවක් හේතු කරන දුම්රිය ස්ථානයක් කුඩු කරනවා පිරිසක්. කාලවකරකට පෙර. දුම්රිය ස්ථානය කුඩු කරපුවාම දුම්රිය වෙලාවට එනවද? අපිටම පාඩු කරගත්තා. ඒ හානිය පාඩුව කළේ කවුද? ඒ ආපදාව දරා ගන්නට බැරි නොසන්සුන් වුණා වූ සිත් ඇති මිනිසුන්ගේ නොසන්සුන්කම. ඉන්සා නොසන්සුන්කම කියන්නේ තීරණ ගන්න හොඳ වෙලාවක් නෙවෙයි. නොසන්සුන් වෙන්න සාධකය දෙනවහම නොසන්සුන හේතුව තමන් ළඟ තියෙන්නේ. සාධකය කරන්නේ සංස්කෘතිකව මතු කරන්න හේතුවක් වදන එක විතරයි. හේතු වෙදින් නැති කාල නොසන්සුන්කමේ සාධකය ඔබ ළඟ තිබෙනවා හේතුව. නමුත් නොසන්සුන් වෙන්නේ නැහැ. අර සමහර රටවල් ඔය පහසුකම් සැලසීමේ ක්‍රමවේදය
නිත්‍යානුකූල බව, සාධාරණ බව, කලට වේලාවට කිරීම කියන කාරණා තුල අන්න අපේ පහසුකම් සැපවීමෙන් අර නොසන්සුන්කම මතුවෙන්න වෙලාවක් නැහැ. හැමදේම කලට වේලාවට සතුටින් කරන්න පුළුවන්. ඒක ආර්ථික කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ලෞකික කළමනාකරණය, අධ්‍යාත්මික කළමනාකරණයක් නැතුව ඒව කරනවා. ඒ නැව්වල කප්පිත්තන් දන්න මට්ටම. අපිටත් අපේ නැවේ ඉන්න අය වශයෙන් මේ මොහොත බුදුන් වහන්සේ වදාළ තාමෝ මේ බඳු අවස්ථා කළමනාකරණය කරගන්න පුළුවන් හැකියාව උරගා බලන්න නරකද? මේ චිත්තාභ්‍යන්තරයේ සැඟවී සිටින්නා වූ දුෂ්ට හැඟීම් එළියට එන්නේ කොයි වෙලාවද කියලා බලන් ඉන්නේ. එන්න පාරක් නැතුව ඉන්නේ පාර පෑදෙනතුරු. ඒකට වර්තමානයේ මේ සඳහා කෘත්‍රිම පාරවල් පෑදෙනවා. වෙනදා නොතිබුණා. කෘත්‍රිම පාරවල් පෑදුනත් කමක් නැහැ. ඔබට දැන් තියෙනවද මෙතන බුදුන් වහන්සේ වදාළ කලමනාකාර ආපදාවක්දී, කරදරයකදී, හිරිහැරයකදී එය දරා ගැනීමේ හැකියාව, ඒ යොසා දරා ගන්නට බැරිකමද තියෙන්නේ? මොකද්ද තිබෙන්නේ? ඔන්න දැන් ඔබට මල් පූජා කරන බුද්ධ ආගමෙන් ඉස්සරහට එන්න වෙනවා. අනාගත බුදුන් දකින බුද්ධ ආගමෙන් ඉස්සරහට වෙන්න වෙනවා. ඒක තුල ඕවා නැහැ. ඒක තුල අනාගත සිහින ලෝකයක් තුල ජීවත් වෙන්නේ. වර්තමාන අභියෝගය ජය ගැනීම සඳහා, වර්තමාන මොහොතට මුහුණ දීම සඳහා බුදු සමයෙන් පෙන්වන පාඩම කුමක්ද? මේ චිත්තාභ්‍යන්තරයේ සැඟවී තිබෙනා වූ සංසුන්කම කායට වචනට දා පාවිච්චි කොට අතට අහු වෙන දේ කඩලා පොඩි කරන එකද? දුම්රිය ස්ථානයක් පොඩි කරන එකද? පුද්ගලයාට පහර දෙන එකද? පුද්ගලයාට ඝාතනය කරන එකද? එහෙම නැත්නම් ද්වේෂය මුල් කොටගෙන සියලු දෙනාටම බැන අඬ ගහන එකද? මම එහෙම කියන්නේ කාටවත් පක්ෂව නෙවෙයි. ඔබ විසින් මේ අපහසුවටපත් වීම වළක්වා ගැනීම සඳහා ඔබට බුදු සමයෙන් පෙන්වනු ලබන ඒවත් දරා ගැනීමේ කළමනාකරණය. ඒ කළමනාකරණ පරීක්ෂණයෙන් ඔබ පාස් කිරීම පිණිස. ඔය සුනකයෝ ඉන්නේ. මස් කට්ටක් හම්බ වුණාම, කේක් කෑල්ලක් හම්බ වුණාම, නැත්නම් පෙම්මතියක් හම්බ වුණාම බෙදාගන්නේ කොහොමද? ගොරෝලා හපලා කාගෙන ශක්තිවන්තයා අනිත් අය පළවා හැරුව මරා දමා. ඒ උන්ගේ නුවණනේ. තමන් ගැලවෙන්න අනිත් අයට මොන හානිය වුණත් ප්‍රශ්නයක් නැහැ කියන සුනක ප්‍රතිපදාවද අපි අපට මුහුණ දෙන්න සිදුවන ගැටලු වලදී පාවිච්චි කරන්න ඕන. ඒක උගේ නුවණ දියුණු නැහැ, උටේට දෙහා පේන්නේ නැහැ. මේ බඳු ආපදාවක ප්‍රතිඵලය නෙවෙයිද අද අගයක් නැති වෙනට වැටිලා තිබුණාට 40 ගණන් වල ඔබට පහසුකම් සැලසූ සමුපකාරය කියන්නේ. හැම දිනාටම උදව් උපකාර කිරීමට, බෙදා හැරීමට. අන්න ඒ වගේ අලුත් ක්‍රම හොයාගන්න, හඳුන්වා දෙන්න, හඳුනා ගන්නට ආපදාසු අවස්ථා උදව් වෙනවා. මා දුටුවා පුවත්පතක ලිපියක්. මාතෘකාව මොකක්ද දන්නවද? විදුලි බිල ගෙවීම සූර්යාට බාර දෙමු. තේරුම දන්නවද ඔබ? ඒ සඳහා පහසුකම් සලසනු වෙන එකට බදු ගහන එක හරි බඩු මිල වැඩි කරන එක හරි දෙයකට විකල්ප උත්තරේ. බලශක්ති ප්‍රභාවයන් තිබෙනවා. අවම වේදමක් තුළින් යොදා ගන්න පුළුවන් නම් ගර්භකාලික රටක් වශයෙන් වතුර අඩු උණයි කියලා, ගල් අඟුරු අඩු උණයි කියලා ඒක අභියෝගයක් නොවන තැනට දූරදර්ශීව
රජය කරන්න නැත්නම් පෞද්ගලිකව පුළුවන් අය කරගන්න. විදුලි බිල ගෙවීම සූර්යාට බාර දෙන්න. ශක්ති ප්‍රභාවයක් වශයෙන් උදේ පැය 12ක් සපයනවා. අපිට පැය 12මත් එළිය තිබෙනවා. ගස් වලින් ආවරණ වූ වහලයක් තුල සූර්ය කෝෂ සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒ සම්බන්ධීකරණ උපකරණ ටික මූලික වේදමක් ගියාට ඊට පස්සේ අතුරු වේදම් දීර්ඝකාලීනව මම කියන්නේ අර කරදරයක් කියන වචනට එක තැනක් තරම් නෙමෙයි මම කියන්නේ. බාධක අපහසුතා හමුවේදී ඊට වඩා පහසු තැනකට යන්නට තරම් පරිකල්පන ශක්තියක්, දුරදර්ශී නුවණක්, ඊළඟ ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ලේසියෙන් පරදින්න නෙමෙයි මේ ලෝට ඇවිදින් ඉන්නේ. ඉඳලා වැඩක් නැහැ කියලා පරදින්න, ගඟට පනින්න කාට බැරිද? නමුත් වැටුණත් නැගිටිමු, වැටි වැටි නැගිටිමු, නැග නැග යනු දියුනේ. බාධාවලටද බාධාගෙනදී පෙරටම යාළු ලංකා බාධාවලටද බාධාගෙනදී. ඔබට පුළුවන් ද බාධාවට බාධා කරන්න? අන්න ටිකක් මෙහාට එන්න දැන්. පොයට පන්සල් යන එක බුද්ධාගම කියලා හිතන්නේ නැතුව, මල් පූජා කරන එක විතර බුද්ධාගම කියලා හිතන්නේ නැතුව, ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න පාස් වෙන එක විතර බුද්ධාගම දන්නවා කියලා හිතන්නේ නැතුව, කාලා බීලා ඇඳලා ඉන්නට ජීවත් වෙන එක විතරක් ආගමික ජීවිතයක් කියලා හිතන්නේ නැතුව, මිනිසා අපහසුවට පත් කරන්නා වූ දුෂ්ට බලවේග ටිකක් මිනිසා තුළ පෝෂණය වෙනවා, රෝපණය වෙනවා, බලවත් වෙනවා. මේවා අදාළ තැනදී ඇවිදින් අපිව වැරදි පැත්තට යොමු කරනවා. මේවා අපිව වැරදි පැත්තට යොමු කරමින් අපට වද දෙනවා. නැත්නම් අපිට ආපදා කළමනාකරණය බැරි බව පෙන්නනවා. ඒ ස්තරවල, ඒ තැන්වල සිදුවෙන ව්‍යසනයන් පැහැදිලි කරනු ලබන්නේ කළමනාකරණය බැරි බවයි. ඇයි? ඔබ තාමත් මවකුසෙන් බිහිවී ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා මේ ඉන්නේ කියලා හිතන නොගැඹුරු දැක්මේ ඉන්න නිසා. ඒක ලෝකෙට හරි සම්මුතියට හරි. ගැඹුරු දැක්මට හරි නෑ. දැකරු දැක්මේදී ඒ බාහිරින් පෙන්වන ජීවිතයේ මුල සිට අග දක්වා යන කයට අයිති සතර මහා භූතයක් හෝ සිතට අයිති පදාර්ථයක් හෝ නෑනේ. ඒක ඒ හේතුන්ගේ ඵලය වශයෙන් පැවැත්මේ දාමයක් මුල සිට අග දක්වා. මෙහිදී මේ කටයුත්තට බාධා පමුණවන බාහිර සාධක නිසා ඔබ කලබල වෙන ඔබේ සාධකය කුමක්ද? හොරාට ඉස්සල්ලා කෙහෙල් කරන වැට පනිනවා වගේ ප්‍රශ්නයක් හමු වෙදී ප්‍රශ්නෙට උත්තරයට ඉස්සල්ලා ඔබේ ලෝභ දේශ මොහ එළියට එනවා. ඇයි? ලෝභය රැස් කළ නිසා, ද්වේෂය රැස් කළ නිසා, මෝහය රැස් කළ නිසා, ඒවා උපදින එක වැරදි කියලා පිළිගත්තේ නැති නිසා. ඒවා ඔබේ උපකරණ වශයෙන් භාවිතා කරගන්න සූදානම් කළ නිසා. ඒවා එනකොට ඒවට එකතු වෙන්න ඔබ බලවත් වෙන නිසා. දැන් එතන බලවත් වෙන්නේ මිනිස්කත්කමද, කරුණාවද, අනුකම්පාවද, ඉවසීමද? ඒ සියල්ල යටපත් කරමින් වෙන බලවත් පුද්ගලයෙක් උපදිනවා. දැන් එයාට ඉඩ දුන්නාම ඔබට තාමේ හම්බුණාද? ඒ නිසා මෙහිදී කතා කරන කරුණ වල පෙන්වන්නේ මේ කරදර හිරිහැර අවස්ථාව. කල්පයක් තරම් දිගට, අවුරුදු 100ක් තරම් දිගට එහෙම දිගට ඇදෙන අවස්ථා නෙවෙයි. ඒ ටික කාලයකට වෙනස් ආකාරයකින් විකල්ප ක්‍රියාමාර්ගයක් අරගෙන දරා ගැනීම තුළින්, සංකීර්ණත්වය වෙනුවට සරල වීම තුළින්, වියදම් අවම කිරීම තුළින්, තවත් මොනවා හරි කාරණා ජීවිතේ ගැටගසා ගන්නට අවශ්‍ය අනවශ්‍ය සෝබන දේවල් පාලනය කිරීම තුළින්
සහ ජීවත් වීමට අවශ්‍ය දේවල් නිෂ්පාදන ක්‍රියාවලියෙහිදී විකල්ප ක්‍රියාමාර්ග හොයන්නට වෙහෙසීම තුලින් දන්න අය හැමෝටම බෑ. කොරෝනා සමයේ එයින් ගැලවීම සඳහා සංකීර්ණ නිෂ්පාදන ගණනාවක් එළියට ආවා. පුද්ගලයෙක් ළඟට නොගොස් එහෙම හඳුන්වාගත්ත රොබෝ ගණයේ යන්ත්‍ර. පේටන් බලපත්‍ර ලබා ගන්න කී දෙනෙකුට අවසර හම්බ වෙලා තියෙනවද? උපන් තැනම මිය ගිහින් තියෙනවද? ඒ කුසලතාවය. අන්න එහෙමයි. එනිසා මම මේ කතා කරන්නේ සමස්ත සමාජයේ සමස්ත මට්ටමට ගැඹුරු දහමට වඩා සමස්ත සමාජයේ මේ අභියෝගයට මුහුණ දෙන අයට. මේ කරදර ඇති කරන්නේ ඔබ නෙවෙයි. මේ ඔබ දොස්පස් පවරන්නේ ඔබ නෙවෙයි. මේ යම්සේ අලාභහානියක් කරන්නේ ඔබ නෙවෙයි. එහෙනම් කවුද කියලා මගෙන් අහයි කර පුද්ගලයා අල්ලගත්තාම පොලිසියෙන්. නෑ ඇතුළතින් බලන්න වෙනවා. ඔහු තුල උත්සන්න වුණා වූ කෝපය නැත්නම් වෛරය. පොතේ සඳහන් වෙන්නේ ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කය. කාම විතර්කය කරන්නේ වෙනත් වැඩක්. අන්න මේ විතර්කය හිතට එන්න තියෙන මං තමයි මේ බාධක තුලින් මතුවෙන්නේ. ඔබ කොතරම් හොඳයි විසලිවන්තයි කරුණාවන්තයි භාවනාත්මකයි කිව්වත් මෙන්න මේවට දක්වන ප්‍රතිචාරය තුළ දැනගන්න ඔබට ආපදාවකදී තාමේ නෑ. අන්න ඒකටයි ත්‍රිපිටකයේ මේ වචනේ තිබෙන්නේ. ආපදාවකදී ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වීම තුළින් ඔබට ඔබගේ බුද්ධිය දුරදර්ශී නුවණ ඒ හානිය අවම කර ගැනීම ප්‍රදර්ශනය කරගන්න පුළුවන්. බැලුවම ජීවන ප්‍රතිපදාවට පුදුම උදව්වක් බුදු සමය සකසා තිබෙන්නේ. සැබවින් බුදු සමය ආගමික ජීවිතය යනු සාර්ථක ආගමික ජීවන ප්‍රතිපදාවක්. අදාළ මූලික සංයමයට නොයා බාහිර වශයෙන් සාටෝප ආටෝප දේවල් වලින් ආලෝකමත් කරන්න ගියාට ඒවා අර සෝඩා බෝතලේ කඩපුවාම කාබන් ඩයොක්සයිඩ් ඒ මොහොතට ඇවිදින් පස්සේ නිහඬ වෙනවා වගේ ඒ ෂණික උද්‍යෝගයේ වලට පවණයි. දිගු කාලීනව ආයෙත් නින්දට වැටෙනවා. නම් හැමදාමත් අලුත් අභියෝගයන් එන්න පුළුවන්. අදුරදර්ශී වී හානි කරගන්න එකද වටින්නේ? දුරදර්ශී වී හානි අවම කරගෙන නැගී සිටින්න කල්පනා කරන එකද වටින්නේ? මෙහිදී ඔබ භාවිතා නොකළ යුතු කුන් මොනවාද? මේ අභියෝගයේදී ඒ ජය ගැනීම සඳහා නැත්නම් එහි අපහසුව කල්පනාකරණය කර ගැනීම සඳහා ඔබ භාවිතා කරන උපක්‍රම හරිද? ඒවා භාවිතා නොකළ යුතු උපක්‍රමද? අසාධාරණ සිට තනියෙන් පංගුවක් බෙදා ගැනීම, පොලිමේ හොරට හොරෙන් පැනීම, වෙනත් බලයක් යෙදීම, ආත්මාර්ථකාමී සියල්ල ඉටු කර ගැනීම, පහර දීම, අන් අය ගැන නොතැකීම, ඒ ඔක්කොම මොනවද? දුෂ්ප්‍රඥ බව. එබඳු අවස්ථාවක සියලු දෙනා කෙරෙහි ලෙන්ගතුකමින් සමසේ බෙදා ගන්නට අවශ්‍ය මනුස්සකම අමතක වීම. එබඳු අවස්ථා ආත්මාර්ථය ඉස්මතු වෙන්නත් මුල් වෙනවා. ආත්මාර්ථය කියන්නේ කයට මම කියන අර්ථයක් නෙමෙයි. තමන්ට පමණක් පහසුකම් අනිත් අයට නොලැබුණාට, පහ වුණාට, අඩු වුණාට කමක් නැහැ. එතකොට සමුපකාරයේදී සමුපකාරය කියන්නේ කඩයක් කියලානේ ඔයගොල්ලෝ හිතන් ඉන්නේ. නෑ. එකා සැමටත් සැම එකාටත් සම උපකාර සැම උපකාර එක එක වචන මම කියවලා තියෙනවා ඔකට. උපකාරනේ. අන්නේ විදිහට මේ පවතින තත්ත්වයට වඩා අපහසු තත්ත්වයන් පවා එන්න ඉඩ තියෙනවා. අපි බය වෙන්නද? අපි පරදින්නද? අපි සියදු විනාසා ගන්නද? නැහැ. අපි ජයග්‍රහණය කරන්න වෙනවා.
අන්න මේ මොහොතට කලබල වී අඬරදොරන වැළපෙන එක ඔළුවේ අත ගහ ගන්න එක නෙවෙයි විකල්පය. ඊට වඩා හොඳ ක්‍රමයක්. තම තමා තුළින් නිස්පාදනය වෙන්නේ කොහොමද? ඒකට මට ඉතින් ඒ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් වෙන වෙනම උදාහරණ ඉදිරිපත් කරන්න වෙලාවක් නැහැ. කෘෂිකාර්මික ශේෂ්ත්‍රය එකක් වෙන්න පුළුවන්, ආහාර ශේෂ්ත්‍රය තව එකක් වෙන්න පුළුවන්, උපකරණ නිර්මාණ ශේෂ්ත්‍රය තව එකක් වෙන්න පුළුවන්, බෙදා හැරීමේදී තව එකක් වෙන්න පුළුවන්, මූලික අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමේදී තව එකක් වෙන්න පුළුවන්, අනවශ්‍ය දේ බැහැර කොට සරල කර ගැනීමේදී තව දෙයක් වෙන්න පුළුවන්. ඔය යම් අවස්ථාවල නිවෙස් අතහැරලා යන්න කිව්වම කවුරුත් නිවෙස් ගෙනියන්නේ නැහනේ. අත්‍යවශ්‍ය කරුණු ටික අරන් යනවා. සහදේක ටික හරි, මුදල් හදල් ටික හරි. අර අනිත් ඒවා මේ මොහොතේ හැටියට අනවශ්‍යයි නෙමෙයි, නමුත් අනවශ්‍ය වෙනවානේ ජීවිතේ වැදගත් වෙනකොට. ඒ වගේ මොන දෙන අභියෝග හමුවේදී අර සුපුරුදු පරිදි සියල්ල ළඟට අරගෙන අනවශ්‍ය ලෙස වියදම් කරන නාස්ති කරන පළපුරුද්ද වෙනවට. ඒ අනවශ්‍ය සියල්ල අයවැලේකෙනින් ඔබේ ගෙදර අයවැලේකෙනින් කපා හරිමින් සරල වෙමින්. ඒකට තවදුරටත් ඔබේ මට්ටමින් ඒකට මුහුණ දීම සඳහා විකල්ප යෝජනාවක් භාවිතා කරමින් කටයුතු කරන්න ඕන කාලයක් නේද ඇවිදින් තිබෙන්නේ. තවත් විදියකින් කියනවා නම් බුදු සමයේ දරා ගැනීමේ ශක්තිය පිළිබඳව ප්‍රායෝගිකත්වය ඔබ දැනුවත් වෙන්න ඕන යුගයක් නේද ඇවිදින් තිබෙන්නේ. ඔය හැඟීම උස්සගෙන කෑ ගහන්න බනින්න මොනවට හරි තට්ටු කරන්න විරෝධව පෙළපාර කාටද බැරි ඕවා. නමුත් ඒ ඕනෑම ආපද අවස්ථාවක් අඬන දොඩන වැළපෙන කෑ ගහ ගන්න පහර දෙන බවට පත් නොකර සංසුන්න කළමනාකර ගන්න බවට තත්ත්වයක් පත් වෙනවා නම් දැන් මොකද්ද පෙන්වනව ඇත්තේ? ඔබේ මනුස්සකම නේද? ඔබේ සාධාරණත්වය නේද? ඒ නිසා මේ එන්නේ ඔබ පරීක්ෂා කරන්න අවස්ථාව. ඔබ බුදු සමයෙන් පෙන්වන කාන්තිය ඉවසීම. ඔබ බුදු සමයෙන් පෙන්වන මෛත්‍රිය, මිත්‍රශීලීත්වය. ඔබ බුදු සමයෙන් පෙන්වන අක්‍රෝධය ඔබට. ඒ බඳු මානසික හැඟීම් යොදා ඔබ සහ ඔබේ සහෘදයා මිනිසා රැකගන්නේ කෙසේද? එසඳා ඔබේ නුවණ භාවිතා කරන්නේ කෙසේද? විවිධ ශේස්ත්‍රවල පැතිරී යා යුතුයි. ඒ තවත් දූරදර්ශී අය, ඉහලින් ඉන්න දූරදර්ශී අය රටට සිදුවෙන හානිය අවම කරගෙන ණය සම්බන්ධයෙන් කලබක් ඇතිනේ ඒගොල්ලොන්ට. කලබට තව ලොකු කැලලක් එකතු කරගන්න නැතුව. නමුත් ලබන්න පුළුවන් පහසුවක් ලබා ගැනීම සඳහා අදාළ දූරදර්ශී තීරණ කල් වෙලා ඇතුව ගැනීමට තරම් ඒ අයටත් නුවණ පෑදෙන්න වෙනවා. මේක නුවණ පෑදීමක්. වෙච්ච දෙයට මොන අභියෝගයට වුණ දෙන්නේ කෙසේද? අන්න මේ පිළිබඳව මට මතක් වෙන කරුණක් තමයි බුදු සමයේ ඔබේ සිතකය පිළිබඳ අවබෝධයක් ඔබට තිබෙනවා නම් මේ සිතකය වචන ක්‍රියාත්මක කරන්නා වූ බලවේගයක් ඔබට තියෙන බව හැඟෙනවා නම් ඒ යම් මොහොතක කලබල වෙනකොට ඒ බලවේගය ලෝභය, ද්වේෂය, මෝහය නම් වූ ඇතුළත හැඟීම් ටිකක් විසින් ඔබ මෙහෙවන අදෘශ්‍යමාන අමනුස්ස බලවේග බවට පත් වෙන බව තේරෙනවා නම් අමනුස්ස බලවේග මේවා මෙහෙවන තැනට යන්නේ නැතුව අමනුස්ස බලවේග විසින් මේ අභියෝග මෙහෙවන තැනට යන්නේ නැතුව ඉන්න නේද තාමේ ඕනේ. ඉවසීම ඕනේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන රචනා මාතෘකාව ප්‍රායෝගිකව ඔබට අත්හදා බලන්න ලැබෙන්නේ එතකොට නේද? ගහ ගැනීමෙන් සැනසීම ලැබේ, පහර දීමෙන් සැනසීම ලැබේ, වංචා කිරීමෙන් සැනසීම ලැබේ. එහෙම කියලා තියනවද?
ඒ නිසා අපිට මම දකිනවා මර ශාස්ත්‍රීය රටක එබඳු දේවල් ගැටලුවක් නැති රටක ආගමික වශයෙන් පුද පූජා වැඳුම් පිදුම් පවත්වමින් දුවනදුම් විශාල වශයෙන් දැල්වමින් ආගමික ලෝකයක් පෙන්වන්න පුළුවන්. බොහොම ශ්‍රද්ධාවන්තයි ආගමට ලැබී කියලා. ඔවුන්ට මෙබඳු තත්වයකදී ඔවුන්ගේ ඉවසිලිවන්තකමක් නැති බව දර්ශනය කරනවා නම් ඔවුන් බුදු සමයේ ගැඹුර අරගත්තේ නැති ස්වකීය අභියෝගයන්හිදීට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය නැති සාටෝපාටෝපක මම ඒකට කියන්නේ නොගැඹුරු ඇදහිලිවාදී බුදු සමයක් ජීවිතේ ඈතින් කිට්ටු කරගත් එකක් ජීවිතයට ගත් එකක් මේ ඈතින් තියෙන්නේ. ඒ නිසා අද නෙමෙයි ඉදිරියටත් පොදුවේ නෙමෙයි පෞද්ගලිකත් මෙවදු කරදරකාරී අවස්ථා විසන අවස්ථා බෙඳ වැටෙන අවස්ථා ඇද වැටෙන අවස්ථා එන්න බලවන්. බුදු සමයෙන් පෙන්වන්නේ ඒ සියල්ල පරාජය කිරීම සඳහා ලෝභය දේශය මෝහය ඊර්ෂ්‍යාව පාවිච්චි කරන්න එපා. දරා ගන්න. මන්දයත් හැමදා නියන් එක දයවහි වලාවි. සෑම කළු වලාවකම රිදි රේඛාවක් ඇත. කාන්තාරේ වුණාට කාන්තාරේ වතුර තියෙන තැන් තියෙනවා බාධක තිබුණොත් කඩන්න පුළුවන්. එතකොට වතුර තියෙනවා කාන්තාරයට. ඒ ජල උල්පත සියලු ප්‍රශ්න වලට විසඳුණා නේද? අන්න ආයතන ස්ථාන එබඳු මර්මස්ථාන බාරව ඉන්නා වූ අයට නොවන පාවිච්චි කරලා පොදු ජන යහපත පිණිස විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කොට මේ අපහසුවන් මගහැරීමට සහන සැරසීමට නොවන පාවිච්චි කරන්න වෙලාවක් මේ ඇවිත් තිබෙන්නේ. මෙහිදී ඔය කලබල වුණ පුද්ගලයන් එල්ල කරන චෝදනා එහෙම නැත්නම් ඔවුන්ගේ වචනවලට කැවුනා වූ ලෝභ දේශ මොහ සහිත විෂ ප්‍රහාර බාර ගන්න ඕන නැහැ. ඒ ඉතින් දුස්සීලෝහි බහුජනෝ. අතිවාක්‍යයන් තිතික්කිස්සන් දුස්සීලෝහි බහුජනෝ. අතිවාක්‍ය කියන්නේ ලෝභ දේශ මොහ එකතු කරා වූ ප්‍රහාර. ඒ බහුතර සමාජයේ එහෙම තමයි එතෙන්ට එනකොට ඉන්නේ. නමුත් ප්‍රධානියා මග පෙන්වන්න. ඔහුට ඒවා චෝදනා වැදගත් නැහැ. ඔහුට අභියෝගය ජයගන්න කෙසේද කියන කාරණාව වැදගත්. ඔහුට අඬන දොරටුවේ පැත්තකට වෙලා පසුතැවිලි වෙනක වැදගත් නැහැ. ඔහුට ලිඳ ගල් කුල් ගෙඩියෙන් ගහලා ගල බිඳලා වතුර ගන්න එකයි වැදගත් උනේ. මේ උදාහරණ මගේ බණවල නැහැ. නමුත් මම ඒවා නොදන්නවා නෙවෙයි. ඒ අදාළ තැනදී මේවා පැහැදිලි කරන්නේ සාමාන්‍ය අයට තේරෙන්න. මේ හැම සැරේටම වඩා හීන්සරේ ලොකුයි කියලා තේරුම් ගන්න. හැම මැස්මට වඩා අර පිරිමැස්ම ලොකුයි කියලා තේරුම් කරලා දෙන්න. ඒ වගේම කලබලය නොසන්සුන් වීම මග වසාලයි. දුරදැක්ම වසාලයි. අන්දෙක් කරයි. කියන එක පෙන්වලා දෙන්න. එනිසා මේ අවස්ථාවන්හි හැසිරිය යුතු ආකාරය මාධ්‍ය පෙන්වපු තැන්වල හැසිරුණ ආකාරය වශයෙන් මම පිළිගන්නේ දකින්නේ නැහැ. අන්න ඒ බඳු අවස්ථාවලදී වුන්ටත් පුළුවන් නම් ඒ බඳු අපහසුාවක් පීඩාවක් බාධකයක් නොවුනා වගේ වෙලා තමයි තියෙන්නේ. නමුත් නොවුනා වගේ සාධාරණීට කරගන්න. ඒ අපි තව ටිකක් එහාට බුදු සමය ගැන දැනගත්තා. ආපදාවකදී කරදරයකදී බාධාවකදී අපේ චිත්තාභ්‍යන්තර සැඟවුණා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වී සිතුවට වඩා මහත් ව්‍යසනයක් හානියක් කරන්නට ඔබ යොදා ගන්න පුළුවන්. ඒව යුක්තිසහගතයි සාධාරණයි කියලා උපකල්පනය කරන්නත් පුළුවන්. ඔබ පරීක්ෂණයෙන් අසමත්. සමුක පරීක්ෂණයක් තියෙනවනේ ඒකෙදි සමත් කරගන්නේ ඒ සඳහා සුදුස්සනේ. මේ බුදු සමයේ ප්‍රායෝගිකත්වය පරීක්ෂා කිරීම සඳහා යොදන ලද බාහිර ප්‍රායෝගික පරීක්ෂණ. අපිට ඉදිරියට යන්නට
වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිත, වැදගත් වෙන්නේ මේ ජීවත් කරවීම, වැදගත් වන්නේ බැනගන්න කපා කටා ගන්න එක නෙවෙයි. හැමෝගෙම ජීවත් වීමේ අයිතිය පිළිගන්න එක. ඒ ඔබට පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් දීලා. කෙනෙක් දෙන්නෙක් ෆේල් වෙයි. ඒකත් පාඩමට ඉගෙන අනිත් අය ෆේල් නොවී ඉන්න උත්සාහ කරන්න. අලුත් යෝජනා පුවත්පත් මගින් හෝ සමිති රැස්වීම් මගින් හෝ ෆේස්බුක් මගින් හෝ YouTube මගින් හෝ තවත් විවිධ ක්‍රම මගින් කෙනෙකුට හිතන්න බැරි දේවල් කෙරෙහි තව කෙනෙකුට හිතන්න ශක්තියක් තියෙනවා. අර තාමෝ කියන්නේ ඒකයි. නව මාර්ග උපාය මාර්ගයන් හඳුන්වා දීම. මේ සඳහා බුදු සමයෙන් පෙන්වන එබඳු අවස්ථාවකදී කලබල නොවන තැන්පත්ව හිතන්න පුළුවන් දුරදර්ශී මානසිකත්වයකට ඔවුන් පත්වීන්ට වෙනවා. ඒ පිළිබඳව ප්‍රායෝගිකව පෙන්වන ප්‍රදර්ශනාත්මක බෞද්ධකමට වඩා ගැඹුරින් හදාරලා සිත පිළිබඳ තේරුම් අරගෙන සිතට එන හැඟීම් සියල්ලට වහල්වීම වරදක් බව තේරුම් ගත්තහම ගන්න ප්‍රායෝගික වෙන්න පුළුවන් අය බවට ඉහළ ඉඳලා පහළට සමම්පත් වෙන්න වෙනවා. රටේ ඉහළ ඉඳලා පහළට හරි ගෙදර ඉහළ ඉඳලා පහළට හරි ඕන විදිහකට. අන්න එහෙම ඉතිහාසය විසින් අපට පවරා දෙන ලැබුවේ අපට උරුම කරන්න ලැබුවේ ඔය නිකම්ම කෑකෝ ගහන වඳින පොදන උඩින් ගෙනියන නොගැඹුරු බුදු සමයක් නෙවෙයි. ඕනෑම අභියෝගයක් හමුවේදී අඬන්නේ දොඩන්නේ වැළවෙන්නේ නැති පරාජය වෙන්නේ නැති එය පරාජය කරන මානසිකත්වයක් ඇති මිනිස්කමක් බුදු සමය තුළින් මිනිසාට ලබා දුන්නේ. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතුසිතුවම් රූමෙන් නිසලව පවති. පෙන්නන්න බිතුසිතුවම් හෙලවෙන්නේ නෑනේ. ඒ වගේ මේ අභියෝග හමුවේදීත් අදාළ කළමනාකාරත්වය ඇරුණාම Tamanගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුෂ්ට හැඟුම් එළියට අරගෙන ඒ මම බවට පත් කරගෙන Tamanට හානියක්, සමාජයට හානියක්, පරලොවට හානියක් නැත්නම් දරා ගැනීමේ ශක්තියක් නැතිකමක් ප්‍රදර්ශනය කරන එක ඔබේ දුර්වලකමක් පෙන්වීමක්. ඊට වඩා ඉහළට කළමනාකර ගැනීම තුළින් යම් යම් අභියෝග මම දකිනවා ලෝක ඉතිහාසය තුළ. ජයගත්තේ එබඳු අවධානය යොමු කළා වූ අයගේ අමතර අහඹු සොයා ගැනීම. ඒ පිළිබඳව කල්පනා කිරීම තුළ අහඹු සොයා ගැනීම විශාල මෙහෙවරක් සමාජයට කළා. එසා අදටත් සංකීර්ණ වෙන සමාජය තුළ විහිදම් උපර ඉහළ යටමට යන සමාජය තුළ විහිදම් අවම කරගන්න සරල බව කියලා එකක් බුදු සමයේ තියෙනවා. ඒ සරල බවට නම් අනිවාර්යෙන් හුරු වෙන තරමට හොඳයි. නමුත් ඒක අනතිමානී ගති ලක්ෂණයේ ඇති වෙන විට ඇති වෙන දෙයක් කරුණාම මම මුල් කොටගත්ත ප්‍රදර්ශනකාමයේ තුල සරල බවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මම මගේ ගෙදරින් වාහනයෙන් ඇඳුම් පැළඳුම් වලින් කෑමෙන් කතාවෙන් අවමංගල උත්සවයේ සරසන ආකාරයෙන් තේරගෙන් මම පෙන්වන්න හදනවා. සරල බව වෙනකොට. නමුත් අනතිමානී වෙනකොට අවශ්‍ය මූලික දේ කිරීම දක්වා එය සරල වෙනවා. අර අනිකුත් සියල්ල සැරසිරි කලාවන් අනවශ්‍ය දේවල් බවට පත් වෙනවා. අන්න එහෙම ඔබ තේරුම් ගන්න මේ යම් යම් ක්‍රියාකාරකම් තුළ ඔබ අනවශ්‍ය විශාල දේවල් ගොඩක් අවශ්‍ය බවට පත් කරගෙන විහිදම් වැඩි කරන් ඉන්නවා නේද කියලා. දැන් කාලයයි මේ කාලයයි අනවශ්‍ය සියලු දේවල් කපා හැර අවශ්‍ය සහ අත්‍යවශ්‍ය දේවල්ට පමණක් පැමිණීමට. එසා මම මේ කතාව කීවේ වර්තමාන සමාජයේ පැතිරී යන්නා වූ යම් යම් බාධක ව්‍යසනයන් සම්බන්ධයෙන් මුහුණ දෙන්නා වූ අය දරන්නා වූ ආකල්ප මට පෙනෙන නිසා, ඔවුන්ගේ ආකල්ප බුදු සමයෙන් පෝෂණය වූවක් නොවන බව පේන නිසා, ඔවුන්ගේ හැසිරීම් රටාව බුදු සමයෙන් ලද්ද පෝෂණයක් නොවන බව පේන නිසා,
ඔවුන් තුළ යම් ආත්මාර්ථකාමීත්වයක්, ඔවුන් තුළ බැසගත්තා වූ ත්‍රිවිධ විතර්ක තිබෙන බව සහ ඒවා භාවිතයට ගන්න අවස්ථාව යොදාගත්තාම ඔහුගේ ඉවසීම සීලය අමතක වෙන බවත් පෙන්වන අවස්ථා තිබෙන බව පෙන්වන නිසා සෑම දිනාටම තමන්ට අවස්ථාව ලැබුණාම පරදින්න නෙමෙයි ඕනේ, දිනන්න. ඒ අවස්ථාව ඔබට කොහොම හරි උදා වෙයි. ඒ අවස්ථාවේදී අනුරාධපුරනවා වැළපෙනවද, කෑ ගහනවද, පරදිනවද, ඒ අවස්ථාවට කළමනාකරණය කරගන්න, ජයග්‍රහණය කරගන්න පාරක් හදා ගන්නවද? ඒ පිළිබඳ මිනිසා පිළිබඳ හැදෑරීම තව ටිකක් එහාට යන්න. එතකොට ඔබ මේ ලෝභයේ දේශයේ මොහේ වහලෙක් නොව ඊට එහා දියුණු සංකල්පයක මෙහෙයීමක් බවට පත් කරගන්න. අර වහල් භාවයෙන් ඔබට අත මිදෙන්නට බුදුරජාණන් වහන්සේ වදාළ මේ වහල් භාවයේ භාවිතා නොකිරීම, ඒකට එකතු නොකීම, ඒ චිත්තාභ්‍යන්තරයෙන් පරාජය කළ හැකි බලවේගයක් ඔබ විසින් ඒක ජීවිතය තුළ පරාජය කළ යුතුයි සිවසීමෙන් කියලා තේරුම් ගන්න. අදාළ කරුණු තේරුම් ගැනීමට, නුවණස පාදා ගැනීමට මේ නොනැසින් බලන කල බොහෝ කල් පරිශ්‍රණයක් කිරීම තුළ ප්‍රඥාවන්තයින් සඳහා, දුෂ්ප්‍රාඥයින් සඳහා නොවන මේ ගැටලුවකදී ගැටලුවට මුහුණ දීමේ හැකියාව මතු කරගන්නට, ඔබ තුළ ඇති හැකියාව මතු කරගන්නට ඔබටත් නුවණ ලැබේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. දායකත්වය HDDES සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වන ධර්මසිරිද සිල්වා මැතිතුමාගේ අප්‍රේල් මාස 4 වෙනි දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් සුමදර ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ HDDES සමූහ ව්‍යාපාරය ඩෙල්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අවුරා හඳුන්කෝරු ආයතනයේ සභාපතිතුමා ධර්මදාස සිල්වා මහතා සහ එම මැතිණිය කාන්ති සිල්වා මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන්ද සිල්වා මහතා සහ එම මැතිණිය අප්සරාද සිල්වා මහත්මිය සහ දූ දරුවන් අධ්‍යක්ෂ මෙවන්ද සිල්වා මහතා සහ එම මැතිණිය සඳිනද සිල්වා මහත්මිය හා දූ දරුවන් අධ්‍යක්ෂ ජීවන්ද සිල්වා මහතා සහ එම මැතිණිය ජයත්‍රීද සිල්වා මහත්මිය හා දූ දරුවන් ඇතුළු HDDES සමූහ ව්‍යාපාරයේ සමස්ත කාර්ය මණ්ඩලය විසිනි. අරමුණු අතර උපන් දිනයක් නිමිත්තෙන් හැමදෙනා ධර්ම දානයක් දෙන අතර සියලුම මේ පරලෝක සැපත් සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් වී නිවන් මඟ හෙළ කරගනිත්වා. සුජීවත් සිටින දෙමව්පියන්ටත් පවුලේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් සියලුම සේවක සේවිකාන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී දීර්ඝායු සම්පන්නිය උදා වේවා. එමෙන්ම මේ වන්ට විට මුළු ලෝකම වෙලාගෙන ඇති කොවිඩ් වෛරස් උදෙන් ලෝ සතන් නිදුක් නිරෝගී සුවපත් වේවා. දේශේ නිදහස් වෙනුවෙන් දීපදෝ විශේෂම විරෝධාර අනුවිරුවන්ට මේ පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වී උතුම් නිවනෙන් සැනසේවා. කොවිඩ් වෛරසය නිසා උද්ගත වුණා වූ දැන් තිබෙනා වූ අපසුතාවෙන් මිදෙන්න බුදු සමෙන් උගන්වන ඉවසීම ප්‍රයෝජනට අරගෙන මේ කළමනාකරණය තුළින් ජයග්‍රහණයටපත් වෙන්න ඔබට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවා. සබ්බිහිතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्